ආයුබෝවන්. අද 2021 වසරේ දෙසැම්බර් මාස 23 වන බ්‍රහස්පතින්දා. ඉතින් අදත් හිමිදිරියේම ඔබ හමුවට එන අපි සද්මාධ්‍ය කලාවක සොඳුරු වූ නින්තර සොයා යන කන්ද උඩරට මහත්වරුන්ගේ තක්සලාවේ මාධ්‍ය සිංහනාදයෙන් උඩුගුවනට මුසු කරන රේඩියෝ කිංස්ෆොඩ්.
සුපුරුදු පරිදි අදත් හිමිදිරියේම අපි ඔබ හමුවට එන්නේ ඔබේ දැනුම අලුත් කරමින්ම අර්ථාන්විත දිනයක් ආරම්භ කරන්නට. 2021 වසරේදී අපි ඔබ හමුවන අවසන් දිනය වන්නේ අදයි. ඉතින් පවතින COVID-19 වසංගත තත්ත්වය සෑම අංශයකටම අහිතකර ලෙස බලපා තිබියදී ඇතිවන අභියෝග ජයගනිමින් ඔයාලත් එක්ක තොරතුරු බෙදාගන්නට අපි සමත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ අපිට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. Good morning all of you. As usual, we come to you this morning to renew your knowledge and start a meaningful day. Today is the last day we will meet you in 2021. Until now, we have been able to share so much of information with you, along with overcoming the challenges that the current COVID-19 epidemic has adversely affected every sector. We are humbled and proud of that. ඒ ආඩම්බරත් සමගින් වැඩසටහන පටන් ගන්නට පෙර මතක් කළ යුතු විශේෂ කරුණක් තියෙනවා. මේ වන විටත් අප ජීවත් වන්නේ COVID-19 මාරයා සැරිසරන සමාජය තුළ. කොයි වෙලේ කාට කොයි විදිහට කොහොම මේ වසංගතය බෝවෙවිද කියලා අපි කාටවත්ම තවම කියන්න බෑ. ඒ වගේම තමා ඔමික්‍රෝන් කියලා අලුත් ප්‍රභේදයකුත් බිහි වෙලා තියෙන මොහොතක් තමා මේ. ඉතින් මේ පවතින වාතාවරණය හමුවේ අපේ ආරක්ෂාව සලසා ගැනීම අපේ යුතුකමක් වගේම අපේ වගකීමකුත් වෙනවා. නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආරක්ෂිතව කටයුතු කරන්න අපි වග බලා ගන්න ඕනේ. හැකි සෑම විටම නිවැරදි ආකාරයට සබන් යොදා දෑත් සෝදා දෑත් පිරිසුදු තබා ගැනීම, විස බීජනාශක දියර යොදා දෑත් පිරිසුදු කර ගැනීම, නිවැරදි ආකාරයට මුහුණු ආවරණ පැළඳීම ආදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නත් ඕනේ. ඒ වගේම තමා සමාජ දුරස්ථභාවය. බොහෝ කාලයකට පස්සේ යාළුවන්ව හම්බුනහම සමාජ දුරස්ථභාවය තියාගන්න හිත ඉඩ දෙන්නේ නැහැ කියලා අපි හොඳටම දන්නවා. ඒත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දීලා තිබෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුව මීටරෙන් ජීවිතය ගෙවමින් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන එකත් මේ දරුණු වසංගතය සමාජයෙන් තුරන් කරලා දාන්නට අපි හැමෝම ඉටු කරන වගකීමක් වෙනවා. සීතල උදුවක් මාසයේ අවසන් භාගයටත් දැන් අපි එළඹිලා. උත්සව සමයත් ආරම්භ වෙලා. කිතුණුවන්ගේ සාමයේ කුමරු මෙලොවට පැමිණි නත්තා දිනේ යෙදී තිබෙන්නේත් සීතල උදුවක් මහේ අවසානයට. ඉතින් අද දිනය වෙන්වෙන්නේ නත්තල වෙනුවෙන්. එන්න අද අපි එක්ක නත්තලේ අසිරිය විඳිමු. We are approaching the end of the cold winter month. The festive season has begun. Christmas, the day when the Prince of Peace of Christians came to earth, falls at an end of the cold winter solstice. So today is set aside for this special day. So join with us and enjoy yourself. නත්තල හෙවත් නත්තල් දිනය කියලා කියන්නේ ජේසස් වහන්සේගේ උපත සමරන දිනය වෙනවා. එදාට චාරිත්‍ර බොහෝමයක් පවතින අතර තෑගිදීම, ක්‍රිස්තියානි දේවස්ථානවල උත්සව පැවැත්වීම, නත්තල්ගත් සහ ගේදොර සැරසීම ඉන් ප්‍රධාන වෙනවා. සැන්ටක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේදී කුඩා ළමුන් අතර ජනප්‍රිය චරිතයක් වෙනවා. ඔහු නත්තල් කාලයේදී තෑගිගෙනීම වෙනුවෙන් තමයි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. ඒ වගේම තමයි නත්තල් සියා කියලා කියන්නේ පුරාණයේ ජීවත් වුණු සාන්ත නිකලස් පියතුමා හා ක්‍රිස්තියානි විශ්වාසවලට අනුකූලව සෑදුණු චරිතයක් බවට විශ්වාස කෙරෙනවා. නත්තල් උත්සව සියලුම කිතුණු බැතිමතුන් විසින් සමරනු ලබනවා වගේම වෙනත් ආගම්වල ජනතාවත් සංස්කෘතික උත්සවයක් විදිහට මේ නත්තල සමරනු ලබනවා. Christmas is the day that celebrates the birth of Jesus of Nazareth. There are many rituals involved in this. Gifts, Christmas trees, decorations, and the all kids' favorite, Santa Claus, are some integral parts of Christmas.
Santa Claus is best known for bringing Christmas presents, and he is believed to be a figure who lived in harmony with the ancient Christian faith of Saint Nicholas. Just as Christmas is celebrated by all Christians, people of other religions also celebrate Christmas as a cultural holiday. මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ මරියතුමියගේ දරුවා ලෙස උපත ලැබූ බව කිතුුණු බැතිමතුන්ගේ විශ්වාසයයි. මේ අසිරිමත් නත්තා කතාව ලූක් සහ මතෙව් යන බයිබල් කතුවරුන්ගේ අනුශාසනාමත බිහිවූවක් විදිහට සැලකෙනවා. බෙත්ලෙහෙම් නුවරදි ශුද්ධාත්ම අනුහස තුළ ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූ බව කිතුනුවන්ගේ පිළිගැනීමයි. මෙලොවදී එතුමා හට ආරක්ෂාව සැපයු සුරැකීපියා වන්නේ ජුසේතුමායි. ප්‍රසිද්ධ සම්ප්‍රදායට අනුව මෙම උපත ගවලනකදී සිදු වූ බවට කියවෙන නමුත් බයිබල් අනුශාසනාවලට අනුව එය ගව ඔරුවකදී සිදුවී තිබෙනවා. ආධිකාලීන ප්‍රතිමා ශිල්පයට අනුව මෙම ගවලන සහ ගව ඔරුව එකම ගුහාවක පිහිටා තිබෙනවා. එම ප්‍රතිමාව අදටත් බෙත්ලෙහෙම් නුවර දේවස්ථානයට පහලින් පිහිටා තිබෙනවා. දේවදූතයෙකු විසින් මෙම ගවලෙන අසල සිටි එඩේරුන් හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබෙනවා. දේවදූතයන් විසින් එඩේරුන්ට දෙනලද සලකුණ වූයේ ගව ඔරුවක බිලිඳෙක්කින්නවා කියන එක. ඉතින් ඔවුන් බිලිඳු ජේසුතුමන් බැහැදකුමට ගියා වගේම එතුමන් දුටු පළමු කණ්ඩායමද වෙනවා. ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම් ගවහලේ වසු පැටවෙකු මට වෙන්නට තිබුණා නම් මා කෙතරම් වාසනාවන්තද කෙතරම් සන්තෝසද අප රටේ නත්තල්ද සාමය තිබුණා නම් ගිනිගෙන දැවෙනා වැලි කතරේ නත්තල තනිවීලා තල් අතු මැදුරේ හෙන හඬේ නත්තල නැවතීලා පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණා නම් ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම් අපේ රටට එන්න සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එන තුරු ලොවට කුසගිනි නැගෙන පැල්පතේ නත්තල තනිවීලා යුද්ධ ගිනි නැගෙන නගරයේ නත්තල
රටේ උතුර ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම් මා කෙතරම් වාසනාවන්තද මා කෙතරම් සන්තෝසද මා කෙතරම් වාසනාවන්තද මා කෙතරම් සන්තෝසද අපි කෙතරම් වාසනාවන්තද නත්තල උදාවත්ම ලොව බොහෝ රටවල් වල දරුවන් නත්තල් සියාගෙන් තෑගි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වෙලාවේ කතාව පොඩ්ඩක් වෙනත් දිශාවකට යොමු කරමින් අපි සූදානම් වෙන්නේ නත්තල් සීයා යන සංකල්පයේ මූලාරම්භය පිළිබඳව කතා කරන්නට. ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේ තුර්කියේ ඉතා ධනවත් පවුලක ඉපදුණු නිකල්ස්ට ඔහු කුඩා කාලයේම සිය මව්පියන් අහිමි වෙනවා. ඒ එක්කම ඔහුට කුඩා කාලයේදීම මහා ධනස්කන්ධයක හිමිකරුවෙක් බවට පත්වෙන්නට අවස්ථාව ලැබෙනවා. කුඩා කාලේ ඉඳන්ම නිකලස් පියතුමා සමාජ සේවකයෙක්. ඒකේ අවසන් ප්‍රතිඵලය වුණේ එතුමා දුප්පත් කුඩා දරුවන් හා රෝගී වූවන් වෙනුවෙන් තම ධනය කිසිදු පැකිලීමකින් තොරව වියදම් කිරීම. මුළු ජීවිත කාලය පුරාම කුඩා දරුවන්ගේ සතුට වෙනුවෙන් ඒ වගේම ජනතා සුභසිද්ධිය සඳහා කටයුතු කළ නිකලස් රත්නගුරුතුමා ක්‍රිස්තු වර්ෂ 343 දෙසැම්බර් 6 වෙනිදා ස්වර්ගස්ථ වෙනවා. ඉතින් අද අපි කතා කරන නත්තල් සීයා යන සංකල්පේ මූලාරම්භය වන්නේ ශාන්ත නිකලස් චරිතාපදානය. එහෙත් නත්තල් සීයා චරිතය ආරම්භ වන්නේ ශාන්ත නිකලස්තුමා ස්වර්ගස්ථ වෙලා වසර 1300ක් විතර ගත වුණාට පස්සේ. යුරෝපය සහ බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගෙන තමා මේ චරිතය ඇතිවන්නේ. බ්‍රිතාන්‍යයේ නත්තලට තෑගි බෙදා දුන් ෆාදර් ක්‍රිස්මස් යනුවෙන් හැඳින්වෙන පුද්ගලෙක් 16 වැනි සියවසේදී හිටියා කියලා සාහිත්‍ය පොත්වල පවතිනවා. නෙදර්ලන්තය හා බෙල්ජියම් ආශ්‍රිත උතුරු යුරෝපයේ නත්තල හා සම්බන්ධ ස්ටාන්ක්ලස් නැමැති ත්‍යාගශීලියෙක් පිළිබඳව ජනප්‍රවාද පවතිනවා. As Christmas approaches, children in many parts of the world are waiting eagerly for gifts from Santa. This time, we are going to take the story in a slightly different direction and talk about the origins of the concept of Santa Claus. Born into a wealthy family in Turkey in the 3rd century AD, Nicholas lost his parents at an early age. At the same time, he became the owner of a large fortune when he was just a child. From a young age, Father Nicholas was a social worker. The end result was that he spent his wealth without hesitation on behalf of the poor, small children and the sick. මේ සියලු ජනප්‍රවාද එක්රැස් කරගනිමින් වර්තමාන නත්තල් සියා හෙවත් සැන්ටා ක්ලෝස් 1773 දී ඇමරිකාවේ නිව්යෝක් නගරයෙන් බිහිවුණා. ඒ මුහුණ පුරා සුදුරවුලක් සහිත රතු ලෝගෝකින් සැරසී පිනිමුවන් රංචුව සමග ලොව පුරා යමින් කුඩා දරුවන්ට තෑගි බෙදෙන නත්තල් සියා ලෙසින්. ඔහු උත්තරදේව ප්‍රදේශයේ ජීවත් වන බවයි ජනප්‍රවාදයන් වල දැක්වුණේ. එම කතා පදනම් කර ගනිමින් උතුරු ෆින්ලන්තයේ ලැප්ලන්තේ නම් ප්‍රදේශයේ පිහිටි රොවිනියේම් නම් කුඩා නගරය 1985 දී නත්තල් සියාගේ නිල වාසස්ථානය ලෙස නම් කරනු ලැබුවා. ලොවපුරා සංචාරකයින් ලක්ෂ 5ක් පමණ සෑම වසරකම නත්තල් සියාගේ ගම බලන්න යනවා. 1985 වසරේ පටන් ලෝකයේ රටවල් 198කින් නත්තල් සියා වෙත සෑම වසරකම ලිපි මිලියන 15ක් ලැබිලා තියෙනවා. සෑම වසරකම දෙසැම්බර් මාස 25 වෙනිදා නත්තල් දිනය වශයෙන් සැලකනු ලබනවා. එසේ සමරන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්තිය බව අපි කලිනුත් මතක් කළා.
වර්තමානයේදී ඇතැම් පිරිස් මේ ප්‍රීති උත්සවයක් විදිහට විතරක් හිතන සමරනු ලබනවා. අපි නත්තලේ සැබෑවරුත වටහා ගත යුතුයි. ලෝකයට සාමය පණිවිඩේ ලබා දුන් දිනය වෙන්නේ නත්තල් දිනය. කිතු උපතින් සියවස් කිහිපයක් යන තුරුත් කිතුුණු සමාජයේ නත්තල් උත්සවය උත්සවාකාරයෙන් පවත්වා නැහැ. ඊට හේතුව ක්‍රිස්තුන් වහන්සේගේ උපන්දිනය සමරන්නන් මිත්‍යා දෘෂ්ටිකයන් විදිහට ජුදාවරුන් විසින් විශ්වාස කිරීම. ක්‍රිස්තියානය යුරෝපයේ පැතිරයාම වේගවත්වීමත් එක්ක යුරෝපයේ පැවති සෙසු ආගමික උත්සවවලත් අභාෂය ලබාගෙන නත්තල් උත්සවය බිහිවුණා. නත්තල යන වචනය නතාලනම් පෘතුගීසි වචනයනුත් නතාලෙස් නම් ලතින් වචනයනුත් බිඳී පැමිණි බව විශ්වාස කරනවා. එම වචනවලින් උපත යන අර්ථය ලබා දෙනවා. December 25th of each year is considered as the Christmas Day. We reminded you earlier that this is the birth of Jesus Christ. Nowadays, some people think of it as just a celebration. We need to understand the true meaning of Christmas. Christmas is the day that gives the message of peace to the world. It was not celebrated in the Christian community until several centuries after the birth of Christ, due to the pagan belief in the celebration of the birth of Christ by the Jews. As Christianity spread rapidly through Europe, Christmas was inspired by other religious festivals in Europe. It is believed that the word Christmas is derived from the Portuguese word Natal and from the Latin word Natalis. These words mean birth. அனைவருக்கும் வணக்கம். உங்கள் முன்னிலையில் நான் பேச எடுத்துக்கொண்ட விடயம் நத்தார் பண்டிகை. இயேசுவின் பிறப்பை கொண்டாடும் நாளே நத்தார் பண்டிகை ஆகும். உலகில் உள்ள கிறிஸ்தவ மக்கள் அனைவரும் மார்கழி 25ஆம் தேதி இப்பண்டிகையை கொண்டாடுகிறார்கள். இத்தினத்தில் மக்கள் தமது மகிழ்ச்சியை பரிமாறிக்கொள்ள பரிசு பொருட்களையும் பரிமாறிக்கொள்வார்கள். இத்தினத்தில் மக்கள் மரத்தை வீடுகளில் வைத்து அதனை அலங்கரிப்பார்கள். வீடுகளில் பல வண்ண விளக்குகளை ஒளிர விடுவார். தேவாலயங்களில் சிறப்பு பிரார்த்தனைகள் இடம்பெறும். இந்த காலங்களில் கிறிஸ்துமஸ் தாத்தா வலம் வருவார். இவர் குழந்தைகளுக்கு இனிப்புகளை அள்ளி கொடுத்து உற்சாகப்படுத்துவார். ஆகவே பிறருக்காக பல தியாகங்களை செய்த அற்புதமான இயேசு கிறிஸ்துவின் பிறந்த நாளானது அன்பையும் தியாகத்தையும் போதிக்கும் அற்புத நாளாகும். இவர் காட்டிய வழியில் நாமும் பயணித்து அனைவருக்கும் அன்பு செலுத்தி மகிழ்வோம். நன்றி. Sitale
Soccer, more commonly known as football, is a sport played all around the world. It's played by approximately 250 million people in over 200 countries, making it the world's most popular sport. I'm pretty sure that all of you know how the game basically works. So, let's dig up some more interesting facts about football. The origins of football come from ancient China, from a game called Cuju. Cuju players could use any part of their body apart from their hands, and the intent was kicking the ball through an opening into the net. In 1872, the first national football game was held between England and Scotland, which ended 0-0 as a draw. Surprisingly, more than 4,000 people gathered at Hamilton Crescent to watch this game. 12 years later, in 1883, the first international tournament took place and included 4 national teams, which are England, Ireland, Scotland and Wales. The Federation International de Football Association, which we know as FIFA, was founded in 1904. This game globalized gradually, and today there are more than 210 national football teams in FIFA. Now, an interesting question. What is the real name of this game? Is it football or is it soccer? The answer for that is that it depends on the region. Most Eastern and European countries refer the game as football, while Canada and Australia refer it as soccer, as a distinction to American football. Okay, let's get more specific about the game. Each team consists of 11 players, one of whom must be the goalkeeper. Goalkeepers are the only ones who can touch the ball by hand within the penalty area. The maximum number of substitutions permitted in most games is 3 in 90 minutes, with each team being allowed one more if the game should go into extra time. In standard adult matches, a player who has been substituted may not take further part in a match. A game is officiated by a referee, and goal line technology and video assistant referees have also been placed to assist the officials. Here's a dose of general knowledge for you guys. A football has a weight in the range between 410 to 450 grams. A standard football match consists of 2 halves of 45 minutes each. Many major football tournaments attract millions of football fans every year. The major international competition in football is the World Cup, organized by FIFA. This competition takes place every 4 years since 1930. The Football World Cup is the most widely viewed sporting event in the world, exceeding even the Olympic Games. The cumulative audience of all matches of the 2006 FIFA World Cup was estimated to be 26.3 billion, with a whopping 715.1 million people watching the final match. The current holder of the Men's World Cup is France, and the holder of the current Women's World Cup is the United States. The European Championship, Copa America, and the Asian Cup are some other major football tournaments. So, all in all, football is a very interesting game, played within a 90-minute time period in which each and every player is challenged to perform to their best. I think that's what makes this game interesting. දෙසැම්බර් මස 24 වනදා මධ්‍යම රාත්‍රියේදී තමයි ජේසු කුමරුන් ගවලෙනක ඉපදුනේ. එතුමාගේ මව වන මරියතුමිය සහ පියා වන ජුසේතුමන් ජනසංගණනයකට බෙත්ලෙහෙමට පැමිණි අවස්ථාවේ ගවලෙනක් තුළ ජේසු බිරිඳාගේ උපත සිදු වෙලා තියෙනවා. ජේසුස් වහන්සේ කියන්නේ මනුෂ්‍යත්වයේ ලබාගත් දේව පුත්‍රයා වෙනවා. ජේසුතුමන් කියන්නේ සාමේ කුමාරයා ලෙස ලෝකවාසී කිතුණු ප්‍රතිපතුන් සලකන අතර උන්වහන්සේගේ දේශනා හා ප්‍රාතිහාර්යයන්ද
සබත්දිනේ නීතිරීති කැඩීම දෙනිසා ජුදානායකයෝ උන්වහන්සේට විරුද්ධ වුණා. ඒ නිසා උන්වහන්සේව කුරුසේ ඇනගසා මරා දැමුවා. දැන් අපි සූදානම් වෙන්නේ නත්තල් කාලයේදී අපේ ඇස් ගැටෙන විශේෂ සැරසිල්ලක් වෙන නත්තල් ගහ ගැන ඔබ සමග තොරතුරු බෙදා ගන්නට. වර්තමාන නත්තල් ගහේ සම්ප්‍රදාය 18 වන සියවසේදී ජර්මනියේදී ආරම්භ වී ඇති බවට විශ්වාස කරනවා. ඒත් 16 වන සියවසේදී එය මාටින් ලූතර් ආරම්භ කළ බවට සමහරු තර්ක කරනවා. ජර්මනිය තිබුණු මෙම චාරිත්‍රය එංගලන්තයට ප්‍රථමයෙන්ම හඳුන්වා දුන්නේ එකල විසු චාලට් රැජින විසින්. ඊට පස්සේ වික්ටෝරියා රැජිනගේ කාලයේදී ඇල්බර්ට් කුමරු විසින් එය තවදුරටත් සාර්ථකව හඳුන්වා දුන්නා. නත්තල් ගස් විදුලි බුබුලු සහ විසිතුරු සැරසිලිවලින් අලංකාර කරනවා. සීනු ඉටිපන්දන් සීනිකූරු දිගුමේස් මල්බඩම් සහ දේවදූතයින් කියන්නේ තවත් නත්තල් සැරසිලි වර්ග කිහිපයක්. මෙම සැරසිලි ඉවත් කරනු ලබන්නේ නත්තල් දිනයෙන් පසු 12 වන රාත්‍රියේදී හෙවත් ජනවාරි 5 වන දිනයේදී. The present-day Christmas tree tradition is believed to have originated in Germany in the 18th century. But some argue that it was started by Martin Luther in the 16th century. This custom was first introduced to England from Germany by the Queen Charlotte. Later, during the reign of Queen Victoria, it was further successfully introduced by Prince Albert, who decorated it with Christmas trees, light bulbs and ornaments. Bulbs, candles, candlesticks, long socks, and angels are just some of the Christmas decorations. These decorations are removed on the 12th night after Christmas or January 5th. මෙතෙක් වෙලා ඔබ සමග නත්තල පිළිබඳ දැනුම තොරතුරු සහ ආකල්ප බෙදාගත් අපිට දැන් සමුගන්නට කාලය ඇවිල්ලා. අද දවසේ විශේෂත්වය තමයි රේඩියෝ කිංසුට් කාර්ය මණ්ඩලේ බොහෝ පිරිසක් අද ඔබ සමග තොරතුරු බෙදාගන්නට එක් වුණා. පුරා අඩහෝරාවක් ඔබ සමග තොරතුරු බෙදාගත් අපි තමයි මේ. සැහඳු විජේරත්න, සඳකි දුලංජන, මනුල රන්හොටිගේ, පසිදු රත්නසිරි, රේෂාන් තෙන්නකෝන්, සාජිඩ් උස්මන්, අජ්මල් අම්සා, මිනිදුල් දිසානායක, තෙවිනු රත්නායක, යශන්ජිත් බණ්ඩාර සමගින් ඉසුරු වීරසිංහ. විශේෂාංග ඉදිරිපත් කිරීම මෙසිත් උඩාගම. සිංහල පිටපත් රචනය යශන්ජිත් බණ්ඩාර. ඉංග්‍රීසි පිටපත් රචනය සාජිත් උස්මන්. ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනය සහ තාක්ෂණික සහාය යශන්ජිත් බණ්ඩාර සහ සඳකිත් දුලාංජන. ඉතින් අද තමයි මේ වසරට අපි ඔබ හමුවන අවසන් දවස. නවවසරේ නව ඇරඹුමත් සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අපි මේ වසරට ඔබෙන් සමුගන්නවා. නැවත අප එනතුරු ඔබට ජයග්‍රාහී කාලයක් වේවා වගේම ලබන්න වූ 2022 වසර සුබ නව වසරක් වේවා කියා කිංසුට් මාධ්‍ය සංසදයේ ඇතුළු කිංසුට් ප්‍රජාව වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. අපි රේඩියෝ කිංසුට් ආයිබෝවන්.